රැඩිකල් වෙන්න මිනිස්සු හරි කැමතියි. සමහරක් විට රැඩිකල් කියන වචනේත් එක්ක මිනිස්සු මහා අමුතු පැරඩයිම් එකක් තමන්ගේ ජීවිතය තුළ හදා ගන්නවා. හැබැයි ඔය රැඩිකල් කියන වචනේ තේරුමවත් බහුතරයක් දන්නේ නැහැ. මිනිස්සු අතීතයේ ඉඳලා සටන් කරේ ප්‍රජාතන්ත්‍රවාදයට. මොකද මිනිස්සුන්ට ඕන කරේ ප්‍රජාතන්ත්‍රවාදය. ඒක දහඩිය වගුරවලා, ලේ වගුරවලා, යුද්ධ ප්‍රකාශ කරලා මිනිස්සු හෙව්වේ ප්‍රජාතන්ත්‍රවාදය. හැබැයි ප්‍රජාතන්ත්‍රවාදය එපා කියන මේක හරි ප්‍රෝඩාවක් කියන රැඩිකල් වෙච්ච මාතෘකාවක් දාගෙන දේශපාලනය කරන මිනිස්සෙක් කියනවා. ඇත්තටම මේ ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ ප්‍රෝඩාවක්. මොකක්ද මේ රැඩිකල් මාතෘකාව? මොකක්ද මේ රැඩිකල් කතාව? මොකද අපි දේශපාලනය තුළ අනන්තවත් දැකලා තියෙනවා රැඩිකල් මාතෘකාව. රැඩිකල් මාතෘකාව තුළින් දේශපාලනය කියන දේ ජය ගන්නව මිනිස්සු අනන්තවත්. එහෙමත් එකෙක්ද මේ අපි කතා කරන්නේ. අයිබෝන්ට. ඔබතුමා ඇත්තටම කවුද? මං උදිසි ශාන්ත සමාජගත කරලා තියෙන රජරට මහා හෙළයා කියලා. ඔබතුමාට රජරට මහා හෙළයා කියලා කියන්න ඔබතුමාට තියෙන අයිතිය මොකක්ද? ඒක මගේ අයිතිය. ඒක මගේ උරුමය. ඒක මං දන්න දේ. ඒක මං අවබෝධ කරගත්ත ධර්මතාවය. ලෝකෙ මොකෙක් හරි මොන හරි දෙයක් කියන්න යනවා ඔක්කොටම කලින් තමන් කවුද කියලා තමන් දැනගන්න ඕනේ. මං අවුරුදු ගාණක් දුක් විඳලා හොයාගත්තා මං කවුද කියලා. මං කවුද කියලා දන්න මට ලෝකේ අනිත් තුන් ගැන මං හොඳට දන්නවා. ඔබතුමාගේ මේ කාඩ් පතේ තියෙනවා දස රජ ධම්මයන්ගේ ඔසව. මොකද මේක තේරෙන්නේ? අපි මහත්තයා ඕක විශ්වීය පරිපාලන න්‍යායක්. ඒ කියන්නේ මේ විශ්වයේ තියෙන සමස්ත ඥාණය එක අතකට ග්‍රහණය කරාගත්ත කෙනෙක් තමයි ගෞතම බුදුරජාණන් වහන්සේ කියන්නේ. හරි ඒක මෙහෙම දේවල් මේ විශ්වයේ තියෙනවා. ඒ වගේ දෙයක් තමයි බුදුවරයෙක් හොයන්නේ. ඒකට බුදුවරයෙක් කරන ප්‍රකාශයක් හෙළයෝ සැක කරන්නේ නැහැ. ඒක 100% වැළඳ ගන්නවා. එතකොට බුදුවරයෙක් දේශනා කරලා තියෙනවා රජ වෙන්න යනවා නම් රජ්ජුරුවන්ට පුරන්ට ඕන පාරමිතා 10ක් කියලා. ඒ පාරමිතා 10 පුරණ ඕනම බෝසත් කෙනෙකුට මේකේ රජකම් කරන්න පුළුවන්. මම ඔබතුමාගෙන් මෙහෙම කෙනෙක් ප්‍රශ්නයක් අහුව සමහරකට ඔබතුමා මනාප වෙන්නත් පුළුවන්. ඕන මම මේක අහන්න. මනුස්සයෙක්ට ජාතිය කියලා කියන්නේ ආගම කියලා කියන්නේ මෙන්න මෙතනට වදිනවා. මේ කියන්නේ මේ අපේ හදවත තුළ තියෙන මේ මස් වැදල්ල හදවතක් කියලා තේරෙන වචන ටිකක් තමයි ජාති ආගම. මම මෙහෙම කිව්වොත් ඔබතුමාත් ඔබතුමාගේ දේශපාලන ව්‍යාපාරය කරන්න හදන්නේ අන්නේ මිනිස්සෙක් මෙතෙන්ට දෙන්නට දැන්. ඒ කියන්නේ ඔබතුමා මේ හුදෙක් වචනයකට විතර ඔබතුමා මේ ටික කතා කරන්නේ. ඔව් ඒක අපේ ආයුවන්ට මං ගැන ඕනෑම දෙයක් හිතන්න මේ මගෙන් එහා ඉන්න මිනිස්සුන්ට අයිතියක් දීලා තියෙනවා. මං කිසිම මතයකට එරෙහිව පුද්ගල ආරම්භයකට යන්නේ නැහැ මොනම හේතුවක් නිසාවත්. ඒ නිසා ඔබ හිතන විදිය ඔබගේ අයිතිය ඔබට තේරෙන විදිය ඔබට පේන ප්‍රමාණය. හරි. මම හොඳ ආකාරවම දන්නවා. මම ගොඩාක් දේවල් ගවේෂණය කරපු කෙනෙක්. ගොඩාක් දේශපාලන දර්ශන හදාරපු කෙනෙක්. ලංකාව වගේ රටක් කවදාක්වත් ගොඩනගන්න බෑ මිත්‍යා දෘෂ්ටික භාවයේ ඉඳලා. ඒ නිසා ගොඩනගන්න යන කෙනා වලේ ඉන්න කෙනා ගොඩ ගන්න නම් වලෙන් ගොඩට ගිහිල්ලා ඉන්න. ඒ වලෙන් ගොඩට යෑම තමයි ධර්මතාවය අවබෝධ කරා ගැනීම කියන්නේ. කියන්නේ ඕක බෞද්ධ වචනයෙන් කියන්නේ පෘථග්ජන භාවයෙන් මිදීම කියන්නේ. ඒ කියන්නේ සියලු පෘථග්ජනයෝ උම්මන්තක කියලා බුදුවරයෙක් දේශනා කරලා තියෙනවා. ඒ පිළිබඳව මම ගවේෂණය කරලා බලනකොට ඇත්ත තමයි. මං ගෙදර ඉපදිලා මට අවුරුදු 15ක් 16ක් 17ක් වගේ යනකොට ගෙදර මිනිස්සු ඔක්කොම කියන්න ගත්තා අපේ ලොකු කොල්ලන්ට පිස්සු කියලා. එතකොට ඊට ටිකක් කල් යනකොට මං අරගල කරනවා ප්‍රාථමික අසාධාරණයට එරෙහිව. එතකොට ගෙදර කට්ටිය වටපිටාව එක්කන් ගිල් අරගෙන එකතු වෙලා මාව එක්ක යනවා මේ බටහිර වෛද්‍යවරු ගාවට මේ මුට මානසික රෝගයක් තියෙනවා කියලා බලන්න. එතකොට ඩොක්ටර් කොලින් සමරසිංහ මාව චෙක් කරා. ඩොක්ටර් කුලනාගම කියලා වෛද්‍යවරයෙක් මාව චෙක් කරා. ඉතින් එක වෛද්‍යවරයෙක් නම් මේ බොහොම සුන්දර ප්‍රකාශයක් කරා. අනිත් කෙනාගේ තත්ත්වය පිළිබඳව මම මේ මාධ්‍ය ප්‍රකාශ කරන්න අමාරුයි. එයා මට දීපු ප්‍රතිචාරය සම්බන්ධව. ඒ නිසා මම දන්නවා හොඳ ආකාරව මේ පිස්සු කියන්නේ උම්මන්තක ස්වභාවය පෘථග්ජන ස්වභාවය භයානකයි. ඒ විශ්වීය දර්ශනයෙන් උගන්වන්නේ මේ පෘථග්ජන ස්වභාවයෙන් මේ ට්‍රක් එකකින් එහාට යන. ඒ නිසා මට අවශ්‍ය නැහැ බුදුදහම මාකට් කරලා සමාජ ආකර්ෂණයක් දිනා ගන්න. එතකොට බෞද්ධ දර්ශනය මා තුළ නැතුව ඒ ගැන මා කතා කරලා මේ අන්ධකාරයේ සැරිසරන මානව පරපුර තවත් අඳුරේ දාන්න මට අවශ්‍යතාවයක්. මේක සත්‍යම තමයි. ඒ නිසා මේ සත්‍ය මතුවීම තමයි
මේ ප්‍රජාතන්ත්‍රවාදී කියන ආක්‍රමණික වැඩපිළිවෙල තුල සිද්ධ වෙන්නේ. ඒකයි තියෙන ප්‍රශ්නේ. බහුතරේ නියෝජනය කරන්නේ අසත්‍යයක්. ඒ බහුතරේ ඝනත්වය වැඩි. මිත්‍යා දෘෂ්ටිකේ භාවයේ එල්බගෙන ඉන්න ජනගණත්වය වැඩි නිසා සත්පුරුෂ භාවය සහ සම්මාදිට්ඨිය කියන එක යථාර්ථය කියන එක අවබෝධ කරගත්ත ජනගණත්වය අඩුයි. මේ දෙකොට අතර තමයි තියෙන ගැටුම. ඒ නිසා ඉතින් බහුතරේ පැන්නේ අඳුරේ අතපත ගාලා තියෙන උඩින් පල්ලෙන් ප්‍රශ්න වලට උත්තර ගැන කතා කරනවා. මේ ප්‍රශ්න තියෙන නිසා තමයි උත්තර හොයන මිනිස්සු පවතින්නේ. අපි වගේ කොටසක් අපේ ක්‍රියාත්මක වීම අපේ උත්සාහය මේ තුවාලේ සුවපත් කරනවා. එතකොට දැන් ඔබතුමා කියනවා දැන් බහුතරය කියලා කියන්නේ එල්බගෙන ඉන්න පිරිසක්. ඒ කියන්නේ ඔබතුමා කියන විදිහට බහුතරය සමහරකට බහුතරය අත උස්සන මොකටද දන්නේ? එතකොට මෙන්න මේ අත උස්සන නොදන්නාකමට අත උස්සන බහුතරයයි ඊටමත් සුළු පිරිසක් අතර තමයි මේ කියන අරගලය ඇති වෙන්නේ. දැන් ඔබතුමා ඔය කියන මේ දසරජදම් එසෙව්වම එහෙම නැත්නම් මේ දසරජදම් යල් නැගී සිටියම කොහොමද මේ කියන විදිහට බහුතරයක්වත් සුළුතරයක්වත් ගැටෙන්නේ නැතුව මේ කියන විදිහට මේ පාලනය අරගෙන යන්නේ? ඔව් අපේ ආයිබුවන්ට ඒක මගේ ප්‍රශ්නයන්නේ. ඒ කියන්නේ මමනේ මේක කරන්නේ. දැන් ඔබතුමාලා ඉස්සරහට ඇවිල්ලා මේ ගැන කතා කරන්නේ මම. එතකොට දසරාය ධර්මයෙන් කියන්නේ මේ මට හැදෙන්න කාරණයක් ගැන කියන්නේ. හරි? මට හැදෙන්න. ඒක දසරාය ධර්මයේ විග්‍රහ වෙන්නේ මගේ ආත්මීය දමනයක් ගැන. එතකොට දැන් බුදුවරයෙක් පහළ වෙලා ලෝකේ දමනය කරන්නේ ප්‍රාතිහාර්ය. ඒ කියන්නේ ඒ පාරමිතා බලයකින්. එතකොට දසරාය ධර්මයේ කියන එක ඒකට රටේ අනෙක් මිනිස්සු කලබල වෙනවට නෑ. මට ඒකට යන්න කියලා කියන්නේ. කියන්නේ දානය, සීලය, තපස, අවිහිංස මේ පිළිවෙලට 10ක් තියෙනවා. ඒක ඒ පාරමිතා 10 සම්පූර්ණ වුණාම ඇති වෙන විශ්වීය කම්පනයක් ගැනයි ඔක කියන්නේ. එතකොට ඕකේ අන්තිමට කියන්නේ දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පත්ති හේතුච පීතෝ භවතු ලෝකෝච රාජා භවතු ධම්මිකෝ. එතකොට දසරාය ධර්මයට මේ විඥානේ සකස් කරා ගත්තාම විශ්වීය කම්පනයක් ඇති වෙනවා. ඊට පස්සේ සමස්ත රාජ්‍ය පරිපාලනයට පමණක් සිල් රකින්න වෙනවා. ධර්මයේ පුරන්න වෙනවා. එතකොට ක්‍රමානුකූලව උඩ ඉඳන් පල්ලෙහාට මේක සැකස් වෙනවා. දැන් අපට සිල් රකින්න කියලා මේ විවස්ථාවේ ඉහළ ඉන්න ඔක්කොම සිල් බිඳිනවා. ප්‍රශ්නේ තියෙන්නේ අපේ මහත්තයාන් එතන. එවැනි අධර්මිෂ්ඨ පාපතර ක්‍රියාවකට හිස නමන්න හෙළයෝ කැමති නැහැ. ධර්මයට විතරයි හිස නමන්නේ. හැබැයි ධර්මානුකූල විවස්ථාවක් අපිට තියෙන්න ඕනේ. මේක බරපතල සාපයක්, බරපතල ප්‍රශ්නයක් මේක මට ඔබතුමාට පැහැදිලි කරන්න තන පැය 3-4ක්. මේක මෙන්න මේ දසරාජ ධර්මය යලි එසවීම සහ එසවීම තුලින් එන විශ්වීය ඵලය මේ රටේ සමස්ත මානව පරපුරට ලබලා දෙන්නට නායකත්වය ගන්නට මට පුළුවන්. මම ඒක කරනවා. එතකොට මේ ක්‍රමවේදය මෙහෙම තියද්දිම්ම මේ ක්‍රමවේදයක් එක්කම අපිට මේ මිනිසාගේ විඥාණය ක්‍රමානුකූලව යථාර්ථයට ගැනීමේ දැවැන්ත වැඩපිළිවෙලක් අපි තුල තියෙනවා. අපිට ක්‍රමවේදයක් තියෙනවා. ඒක අපි කරාගෙන යනවා. දන්න කට්ටිය මේක දන්නවා. මේක පුළුවන් වැඩ. ඒ නිසා ඉතින් අර පාලනේ සිද්ධ වෙන්නේ මේ වත්මන් මේ ක්‍රමවේදය තුල මේ ක්‍රමවේදය හැදුවේ කවුද කියලා ඔබතුමා කිව්වොත් මොකද දෙන උත්තර? සමා වෙන්න ඕනේ. මේ ක්‍රමවේදය නිර්මාතෘවරු කවුද? මගේ හැඟීම හැටියට නම් අපිම තමයි. මේ ක්‍රමේ පවත්වන ඇත්තෝනේ අපි. මේ ක්‍රමවේදය පවත්වන ඇත්තෝ ගැන තමයි ඔබතුමා කියන්නේ. මේ ක්‍රමවේදය පවත්වන්නේ අපි. මේක නිර්මාණය කරේ කවුද? ධනවාදී. ඔව් එච්චර දෙයක්වත් නේ. මේක නිර්මාණය කරන්නේ මහත්තයා හොරකල්ලියක්නේ. පාපතර සැලසුම් සහගතව අනුන්ගේ දේ කොල්ල කණ්ඩ චේතනාන්විත භාවයේ පිරිසක් පුහුණු කරගෙන පිරිසක් සකස් කරගෙන ආපහු හොරකම් කරන කල්ලියක්නේ. නේ 1815 මාර්තු 2 වෙනිදා ලංකාවට එන්නේ. ඒ කියන්නේ ඇවිල්ලා බොරුවට ලියකියවිලි සකස් කරලා ලස්සන වචන කියලා ගිවිසුමක් හදලා හොරුනේ මේ මිනිස්සු සෝවාන් වෙච්ච උන්. මේ උන් රහත් වෙච්ච මිනිස්සු. නේ අනුන්ගේ දේශේ මේ මුඩු බිමකටද මුන් ආවේ? මේ ක්‍රමවේදය ඇතුලේ කවදාක්වත් ධර්මානුකූල පාලකයෙක් බිහි කරන්න බෑ. ධර්මයේ මුවාවෙන් ධර්මයේ විකුණන් කනේ උන් බිහි වෙන්නේ මේ ක්‍රමයේ ඇතුලේ. මම මේ ක්‍රමයෙන් එන්නේ මේ ක්‍රමයේ අයින් කරන්න. ඒ නිසා මට අහිංසක මිනිස්සු රවට්ටන්න අවශ්‍ය නැහැ. හැබැයි මම අභියෝග කරනවා මම කියන්නේ පරිබාහිර කාට හරි 20යි 25කට පුළුවන් නම් මේ ප්‍රශ්න විසඳන්න මම එන්නේ නැහැ. මම යනවා යන්න.
20යි 25 වෙනකන් අපි ටයිම් දීලා තියෙන පුළුවන් జగතෙක් ඉන්නවා නම් දසරාය ධර්මයේ යලි ඔසවලා පෙන්නන්න. අපි ඒ ටයිම් එකේදී ඔසවලා පෙන්නලා ඉවර කරමු. ඒ නිසා මේක මහත්තයා අපි අවුරුදු 25ක් විතර ඉඳන් මේ රටේ විශ්වීය දේශපාලනයේ ක්‍රියාත්මක වෙනවා. අපිට අවශ්‍ය වුණේ නැහැ කැමරාවක් ඉස්සරහට අවිල්ලා වීරයෙක් වෙලා ලෝකේ දිනා ගන්න. අපිට ඕනුනේ ලෝකේ දිනවන්න. ලෝකේ තියෙන්නේ අඳුරේ. ලෝකයට එළිය දෙන්නයි අපිට අවශ්‍ය වුණේ. අපි ඒක දෙනවමයි අවශ්‍ය වුණත් නොවුණත් ඒක දෙනවා අපි. අපි තරම් ඒ කියන්නේ අපි අධර්මිෂ්ඨ නම් අපි මනුෂ්‍ය ධර්මයෙන් ඉවත් වෙලා යන්න ඕනේ. මේ කය අතරවන්න ඕනේ කවුරු හරි නේ. අපි එහෙනම් පුළුවන් ශක්තියක් තියෙන මිනිහෙක් ඉන්නවනම් තුවක්ක කොටයක් කරන් ඇවිල්ලා අපිට වෙඩි තියා දාන්න ඕනේ. ඔය පත්තු වෙන්නේ නැහැ අපිට. දන්නේ ඉඳ පුළුවන් ඉඳ කියන්නේ. එක පිරිමියක් ඇති කොන්දක් ඇති පිරිමියෙක් ඉන්නවනම් වෙඩි තියන්න කියනවා. අපිට තුවක්කුවක් පත්තු කරන්න බෑ. ඒ තරම් ඒ නිසා අපිට මේ අහිංසක මිනිස්සු රැවැට්ටීමේ ප්‍රාථමික චින්තනයක් නෑ අපිට. දිවි පුදලා හෝ අනිකාගේ විමුක්තිය උදා කිරීමේ සැබෑ විප්ලවීය චින්තනයකින් පෝෂණය වෙච්ච දැවැන්ත පිරිසක් මාත්‍යෙක් කියනවා. මම ඔබතුමාගෙන් අහන අන්තිම ප්‍රශ්නය මට මේකට ඉතාමත් සරල උත්තරයක්. ඔබතුමා කියනවා අපි විශ්වීය දේශපාලනය තුළ දකින ප්‍රජාතන්ත්‍රවාදය කියලා කියන්නේ හරි ප්‍රෝඩාව. මේ ප්‍රෝඩාව අයින් කරලා මේ ප්‍රජාතන්ත්‍රවාදය කොහොමද ශුද්ධ වස්තුවක් කරන්නේ? මට සරල උත්තරයක්. එතකොට විශ්වීය දේශපාලනයේ විශ්වීය ප්‍රජාතන්ත්‍රවාදයයි වත්මනයයි කියන එක නිකන් මේ සිංහෙකුයි මී පැටියෙකු වගේ කතාවක්. එතන තියෙන ප්‍රශ්නේ. එතකොට අපි ඉස්සෙල්ලා මේ මානවයට සත්‍ය වටහා ගැනීමේ වැඩසටහන් තියෙනවා. අපි ඒක ගම්මාන දෙක තුනකට ආධ්‍යාත්මික ආර්ථික සෞඛ්‍ය සංවර්ධන මධ්‍යස්ථාන කියලා මේ වත්මනට ගැලපෙන විදිහට වැඩබිම් සකස් කරලා තියෙනවා. පුහුණු කඳවුරු. ඒක අපි දිස්ත්‍රික්කයකට 1000ක් වැටෙන්න අපි සකස් කරනවා. හරි? ඊට පස්සේ ඒ හරහා මේ මානවයාගේ ප්‍රඥා ප්‍රදීපය දල්වා ගන්න ක්‍රමවේදයක් සකස් කරලා තියෙනවා. වත්මනයට ගැලපෙන කිව්ව සිලබස් එකක් හදලා තියෙනවා. ඊට පස්සේ මොහු ප්‍රඥාව පළල් වෙනකොට මොහුට රියැලිටි එක විශ්වීය යථාර්ථය වැටහෙනවා. ඊට පස්සේ ඔහු තීන්දුව කරනවා හරි දේ මොකද්ද වැරදි දේ මොකද්ද කියලා. ඒ නිසා හරි දේ දක ගන්න පුළුවන් මිනිසුන්ගේ විඥානයන් තුල ආලෝකයක් ඇති කරලා ඒ ආලෝකයක් ඇති කරගත්ත මිනිසුන්ට පාලකයෙක් හදනවා අපි. ඒ මිනිසුන්ගේ පාලකයා ඔහු. නිවැරදි විදිහට හිතන මිනිස්සු වෙනුවෙන් එන පාලකෙක් තමයි අපි හදන්නේ. ඒ නිසා මේක එතකොට ඊට පස්සේ මේ අනපනත් වලින් මේකේ දැවැන්ත විදිහට වෙනස්කම් ටිකක් තියෙනවා කරන්නේ. මේක අධර්මිෂ්ඨ පාලන තන්ත්‍රයක්. මිත්‍යා දෘෂ්ටික පාලන තන්ත්‍රයක් මේක. මේක ඇතුළට ගිහිල්ලා කවුරු හරි මේක ඇතුළට ගිහිල්ලා හොඳට බලන්න මහත්තයා පහුගිය කාලේ පුරාවට මාධ්‍ය ඉස්සරහට අවිල්ලා කතා කරපු ඇත්තෝ අවුරුදු මොනවද කතා කියන්නේ අනිකාගේ පෞරුෂය උස් හඬකින් යටපත් කරනවා. එයිට එහා මොකද්ද සිද්ධ වෙලා තියෙන්නේ? විදේශ රටවල් වලින් ගත්ත ණය කන්ද හරහා 175ක් තමන්ගේ පැවැත්මට වියදම් කරාගෙන 25ක් දීලා තියෙනවා. ඊගා අවුරුදු 5ට ජනතාව රවට්ටන්න මිසක් මිනිස්සු ඉල්ලපු සංවර්ධනය දීලා තියෙනවා. මිනිස්සු ඉල්ලපු සංවර්ධනය දීලා තියෙනවා. ඇත්ත ඇතුළට යන්න ඔබතුමාලා මාධ්‍යවේදියෝ විදිහට සත්‍ය හොයන්න ඔයිට වඩා ගිහිල්ලා බලන්න මං කියන එක බොරුවක්ද කියලා. හරි. වැව් ටික වාරි සංස්කෘතිය වනසලා රාජකීය නිල නිවාස හදලා තියෙනවා වැව් ඇතුලේ. වැව් රක්ෂිතයේ පොඩි කඩයක් ගහගත්ත මිනිහා ඉවත් කරන්න හදනවා. අරක ඉවත් කරන්නේ. නිසා මේක අධර්මිෂ්ඨ තිරිසන් මිනිසුන්ගේ මේ මිත්‍යා දෘෂ්ටික භාවයේ ඝනත්වය නීවරණ ධර්මයන් වල ඝනත්වය වැඩි කරගත පාපතරයන්ගේ පැවැත්මටමයි මේ හැමදේම සිද්ධ වෙන්නේ. ඒ නිසා විශ්වීය දේශපාලනයේ ප්‍රතිඵලය ගැන කතා කරන්න මට පෑ දෙකක් විතර යනවා. ඒ නිසා මට සමා වෙන්න ඕන. මේ එහෙම ලොකු වෙලාවක් අපිට දුන්නොත් අපිට ඒක ලෝකෙට පැහැදිලි කරන්න පුළුවන්. ඒ නිසා සමා වෙන්න ඕන. තව එකක් තියෙනවා. මම දේශකයෙක් නෙමෙයිනේ. දේශකයා දේශනා ස්වභාවයෙන් ලෝකයේ වසඟයට ගන්නවා. මම මේ කියන දේ කරලා පෙන්වන්න ආපු එකෙක් නේ මම. මේකේ යුද න්‍යාය තියෙන්නේ මංගාව. මං ගොඩාක් කල් ඉඳන් මේක කරගෙන එන කෙනෙක්. ඒ නිසා මට මේක ඊටාම සුළු වැඩක්. ලෝකෙටම බෑයි කියන ලෝකෙටම අමාරුයි කියන මේ කටයුත්ත මට සාමාන්‍ය මේ මහ පොළොවේ තියෙන ඊටාම සුළු ප්‍රශ්නයක්. මම මේක විසඳන්නම් බලාගෙන ඉන්න. මේකට අවශ්‍ය සියලුම සැලසුම් අපි සකස් කරලා ඉවරයි. යම් දේවල් කරලත් ඉවරයි. මෙතනින් එහාට මිනිස්සුන්ගේ යම් සහයෝගයක් අවශ්‍යයි. මේ පාපතර ක්‍රියාවලියේ පැවැත්ම තීරණය කරන්නේ මේ ඡන්දදායකයනේ. එතකොට ඒකේ පාප කර්මය සහ වේදනාව දරන්න වෙන්නේ ඔහුටම. මේක ධර්මානුකූල කාරණයක්.
ධර්ම න්‍යායට අනුව බලන්න. පවකට අත ගහපුවාම පව කරන කාටත් කර්ම ගෙවන්න වෙනවා, අත ගහන කාටත් කර්ම ගෙවන්න වෙනවා, කම්පණය වෙනවා. මේ මාතෘභූමිය කම්පණයටපත් වෙලා තියෙනවා. සරලව න්‍යාය ධර්මයක් තමයි. න්‍යාය ධර්මයක් තමයි. කලට වැහි වහින්නේ නැහැ මොකාමනවා කිව්වා. කලට වැහි වහින්න නම් ධර්මිෂ්ඨ පාලනයක් තුල තමයි ධර්මිෂ්ඨ පාලනය බිහි වෙන්නේ. මිත්‍යා දෘෂ්ටික ව්‍යවස්ථාව තුල මේ පාපතර සැලසුම තුල කවදාවත් ධර්මයේ බලාපොරොත්තු වෙන්න බෑ. ශාසන ඒකයි ක්‍රම දෙකක් තියෙනවා. දෙක ඒකයි හොඳටම තේරුම් ගන්න නරියොත් වූ කියනවා. ඉතින් සිංහයොත් වූ කියනවා. ඔක දෙකක්. ඔය හඬවල් දෙක තෝරගන්න අහන කෙනාට ඔළුවක් තියෙනවා. අපි ඒ ඔළුව හදනවා. ඒක තමයි අපි අර කඳවුරු ආධ්‍යාත්මික ආර්ථික සෞඛ්‍ය කියලා අපි මුල ඉඳන් මේ සද්ද අඳුර ගන්න මිනිස්සුන්ට විඥානය සකස් කරනවා. අපි නීවරණ ධර්මයන් වල ඝනත්වය අඩු කරනවා මානවයන්ගේ. මේක පළක්ම නැති ගමනක්. ඒක දෙකක් තියෙනවා මේ ලෝකේ වැදගත්ම කාරණා දෙකක්. එකක් මේ විශ්ව සැරිසැරීමෙන් ඉවත් වීම. ඒක තමයි බුදුවරයෙක් දේශනා කරන්නේ මේ මොන තරම් දේවල් කරත් පළක් නැත. මිනිස්සෙක් වෙලා උත්පාද වෙච්ච මොහොතේ මේක අවබෝධ කරාගෙන නික්ම යෑම පිළිබඳ නිර්වාණය පිළිබඳ ප්‍රශ්නේ. නිර්වාණය පිළිබඳ කතාව. නිර්වාණයේ මාවතේ පැවැත්මයි මේ ලංකා ධර්ණීතලයේ ජොබ් එක. ඒකයි අපි කරන්න ඕනේ. ඒක තමයි අංක 1. එතකොට අනිත් කාරණේ තමයි මේ නිවන ලැබෙන තුරු මානවයාට අවශ්‍ය වෙන හොඳ සුරක්ෂිත පැවැත්මක්. ආරක්ෂාව, නිදහස් භාවයක්, නිවහල් භාවයක්, සමෘද්ධිමත් භාවයක්, සුරක්ෂිත භාවයක්. බණ භාවනා කරන්න ආරක්ෂාවක් ඕනේ. හොඳට කණ්ඩ බොන්න ඕනේ. ආදරණීයයන්ට හොඳට ආදරය කරන්න ඕනේ. සියලු දේවල් වලින් ස්වයං පෝෂණය වෙච්ච මානවයෙකුට තමයි අර ශ්‍රේෂ්ඨ මාවත හම්බෙන්නේ. එතකොට අපේ මම ඔබතුමාලා ඉස්සරහා රජෙක් කියාගන්න තරම් මානසික රෝගයක් මට නැහැ. නමුත් මේ රාජ්‍යත්වය කියන්නේ ධර්මයක් ශක්තිමත් කරන්න එල්ලෙන වාක් ශෛලියකට, බාහුව ශක්තියකට, යුද ශක්තියකට. ඒකට තමයි හෙළ රාජවංශය කියන්නේ. හෙළ රාජ්‍යත්වය කියන්නේ. පැරඩයිමක් ඇතුළේ කතා කරනකොට ඔබතුමාගේ මේ හදවතේ කා කියන්නේ මේ අපේකම. මේ අපේ බඩගින්න. මිනිස්සුන්ට එදා මෙදා තුර නොලැබිච්ච දේශපාලනික ආදරය මේක කියන්නේ. ඒක ඔබතුමාගේ හදගැස්ම ඇහෙනකොට මට ඔබතුමාගේ මේ ළඟ ඉන්නකොට ඔබතුමාගේ හදගැස්ම මට ඒක තේරෙනවා. මඩ ප්‍රහාර නැහැ. මේක ඇතුලේ විප්ලවයක් නැහැ. ඒ වගේමයි නම්ගම් සඳහන් කරලා අපි මේක ඇතුලේ විවේචනය කරන්නේ නැහැ. තේරුමක් නැහැ. පව් ඒ මිනිස්සු. ඉතින් රජරටින් පාර්ලිමේන්තුවට එන්න මේ හෙළය නැත්තම් මේ හෙළ දීපය කියන දේ නැවත පණ දෙන්න දඟලන හරි අපූර්ව මිනිසෙක්. ඔබතුමාගේ දේශපාලන ගමන ඇතුලේ මේ දර්ශනයෙන් මම හිතන්නේ මේ තියෙන දශමික බිඳුවක්. ඔව්. මේ පැරඩයිමේ ඉතුරු 100%ම අපිට ඕනේ. හැබැයි මේ පැරඩයිමේ අපිට හරි විසංවාදී. හේතුව අපි මේ පැරඩයිම මීට කලින් අහලා නැහැ. මේක අපිට දැනිලා නැහැ. මේක අපේ හදවතේ නැහැ. නමුත් ඔබතුමාගේ මේ දර්ශනය අපිට ඕනේ. මම හිතනවා ඔබතුමා නැවත වරක් අපිත් එක්ක සම්බන්ධ වෙයි. අපිත් එක්ක නැවත වරක් සම්බන්ධ වෙලා මේ පැරඩයිමේ මේ දර්ශනය ඇතුලේ තියෙන මේ මහා අමුතු කතන්දරය මේ ලංකාදීපේ මිනිස්සුන්ට කියන්න ඔබතුමා අපිත් එක්ක එකතු වෙයි කියලා. ඉතින් උදිත නිශාන්ත මැතිතුමනි ඔබතුමන්ට බෙහෙවින්ම ස්තුතියි. හදවතට දැනෙන වචන ටිකක් කතා කරා. ඒ හදවතට දැනෙන වචන ඇතුලේ ඒ හද ගැස්ම ඇතුලේ ඔබතුමාගේ පැරඩයිමේ තියෙන ශක්තිය අපි දැක්කා. ඔබතුමාගේ අංකය අංක 6. මම හිතන්නේ හෙළ දීපයට ආලෝකයක් වෙන්නද කොහෙද? ඔබතුමාගේ ලකුණත් විදුලි පන්දම. ඔව්. ඉතින් ස්වාධීන කණ්ඩායම් අංක 10. අපි බලමු ඔබතුමාගේ දේශපාලන ගමන කොහොමද සිද්ධ වෙන්නේ? වචනාර්ථයට සීමා නොවන ඔබතුමාගේ මේ දේශපාලන ගමන කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. නැවත වරක් මතක් කරනවා. රජරටින් පාර්ලිමේන්තුවට යන්න හදන මේ හෙළය හඬ මේ සිංහල හඬ නැවත උද්දීපනය කරන්න පණ දෙන්න හදන අපේ උදිත නිශාන්ත මැතිතුමා ස්වාධීන කණ්ඩායම් අංක 10න් අංක 6න් තරදවන්න අපේ උදිත නිශාන්ත මැතිතුමාට අපි මේ ආකාරයෙන් අදට සම්බන්ධ වෙනවා. ඔබතුමාට ආයුෂ බොහෝ වේවා.